හරි පුතේ. එතකොට අපි ගිය සතියේ කතා කළා පුතේ ස්පර්ශක පාඩමේ බාහිර ලක්ෂයක ඉඳන් අඳින ස්පර්ශක දිගින් සමානයි කියලා කිව්වා. ඊළඟට අලුතෙන් කතා කළා ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණය ගැන කතා කළා පුතේ. අපිට O level වල තියෙන අවසාන ප්‍රමේය. මේ අවසාන එක උනාට පුතේ යාමිතිය ගණන් 190ක විතර මේක තියෙනවා. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. අපි ස්පර්ශකයක් කොහොම ඇන්දොත් පුතේ වෘතයට මේ ස්පර්ශ ලක්ෂයේ ඉඳන් කොහොම යායක් ඇන්දොත් හරිද? යායක් ඇන්දොත් මේ ස්පර්ශකයයි යායයි අතර කෝණය පුතේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණයට සමානයි කියලා අපි කතා කළා. ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණය ගන්නෙ මේ ස්පර්ශකයයි යායයි අතර තියෙන වෘත්ත ඛණ්ඩය නෙමෙයි අනිත් පැත්තේ කෝණය. මෙයා. එතකොට මෙතනට මේ ඛණ්ඩයට අඳින ඕනෑම කෝණයක්. හැබැයි මේ යායේ කෙරවල් දෙකේ ඉඳන් ඇඳින්න ඕනේ. කොහොම ඇඳුනොත් මෙයයි සමානයි. ඕකට තමයි අපි කියන්නේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණය කියලා පුතේ. ඉතා වැදගත් ක්‍රමයක්. හරි සරලයි. අමතක වුණොත් එහෙම හදාගන්න බැරි වෙනවා පුතේ. මතකයි අපි අද උදේ රිවිෂන් එකේදී කතා කළා මේ 2018 O level paper එකේ මේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩ යෙදුණා පුතේ. නිතර යෙදෙන ගාන. හරි? නැත්තම් මේ උත්තරේ ගන්න බැරි වෙනවා අපිට. හරි. ඕක පාවිච්චි කරලා අපි හදමු බලන්න පුතේ තුන්වෙනි ගාන. රූපයක් අඳිමු. තුන්වෙනි ගානට අඳිමු රූපයක්. ওই ගණන් හතර හදලා මම නිර්මාණ පාඩම් පටන් ගන්නවා. වෘත්තයක් අඳින්න. ඇඳලා ওই ටික ලකුණු කරගන්නකො. තියෙන විදියටම ඇඳ ගන්න පුතේ රූපේ. එතකොට ලේසියෙන්ම උත්තර ගන්න පුළුවන්. රූපේ හරියට අඳිමු. ඊළඟට සාධනය කළ යුත්ත ලියමු. පළවෙනි එක CAP කෝණය සමානයි BAQ කෝණය බව. දෙවෙනි එක PQ සමාන්තරයි CB බව. රූපය ඇඳලා ඔය ටික ලකුණු කරමු පුතේ. බලන්න පුතේ ඔය කියන දේවල් හොඳට බලලා ඔප්පු කරගන්න පුළුවන්ද කියලා අපි බලමු. ස්පර්ශකයක් කියන එක ඉතාල වැදගත්. හොඳේ. ඒතකොට ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ ගන්න පුළුවන්කම තියෙනවා. ජායක් එහෙම තියෙන හින්දා. අපිට කියනවා CAP කෝණය. ඒ කියනකොට මේ කෝණය ලකුණු කරගන්න පුතේ. CAP මේ කෝණය සමානයි කියලා පෙන්වන්නලු BAQ කෝණය. මේ කෝණය
ඒ කෝණයට සමානයි කියලා පෙන්නනවා. හරි. දැන් මතක තියාගන්න ඕනේ මේ ගණන් හදනකොට හැම වෙලේම පුතේ මේ ස්පර්ශකයයි ජායයි අතර කෝණය තමයි දෙන්නේ. එහෙම වුණාම හැම වෙලේම පුතේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණයක් ගන්න පුළුවන් ස්පර්ශකයයි ජායයි අතර දුන්නාම. දැන් හැම වෙලේම අපි හොයන්න ඕනේ මේ වගේ වෙලාවක ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණය පුතේ. දැන් බලන්න හදන්න ඕනේ මේ දීලා තියෙන දැනින් පටන් ගන්න. CAP ට ඉතින් CAP මේ CAP ට අදාළ ජාය මේක. මම මේ රතු පාටින් මාක් කරන ජාය තමයි CAP ට අදාළ ජාය. එතකොට මේ ජායෙන් ඒකාන්තර වෘත්ත ඛණ්ඩයට ඇදෙන්නේ මෙතන මේ කෝණ. මෙයයි සමාන වෙනවා. ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණය. ඊළඟට බලන්න මෙයාට මේ කෝණය ගත්තොත් එයාටත් අපිට මේ විදිහටම යන්න පුළුවන්කම තියෙනවා. හරිද? මේ විදිහටම යන්න පුළුවන්. මෙතනට මෙයාගෙන් මේ පැත්තට ඇදෙනවා. මේ දෙක සමානයි. ඊළඟට මේ පාද දෙක සමානයි කියන්නේ පුතේ සමදීපාදයි. මේ ත්‍රිකෝණේ සමදීපාදයි කියන්නේ මේ කෝණ දෙක සමානයි. දැන් මේ කෝණ දෙක සමාන නම් මේවත් සමාන වෙන්න ඕනේ. කියන්නේ කෝණ ටික ඔක්කොම සමාන වෙන්න ඕනේ. බලන්න හරිම ලේසියෙන් අපිට ගොඩනගා ගන්න පුළුවන් වැඩේ. මම ගන්නවා මෙහෙම. ඔන්න බලන්න ලියන හැටි. CAP සමානයි CAP කියන්නේ මෙයාට ABC ට හේතුව ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණය. හරිද? ඊළඟට පුතේ BAQ කියලා කියන්නේ මෙයා සමානයි පුතේ මෙයාට ACB ට. ඒකත් ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණය. දැන් බලන්න අපිට ඕන කෝණ දෙක මේ දෙන්නට සමානයි පුතේ. ඊළඟට මම කියනවා මේ දෙන්න සමානයි. ABC කියන කෝණයයි ACB කියන කෝණයයි සමානයි. හරිද? හේතුව AB AC සමාන හින්දා. AB සමානයි AC නිසා. සමාන නැත්නම් සමාන පාදවලට සම්මුඛ කෝණ පුතේ. ඊට වඩා ලේසි ඉන්නම ලියන එකනේ. නැත්නම් සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය. මේ දෙන්න සමාන නම් ඉතින් මේ දෙන්න සමාන වෙන්න බෑ. එම නිසා CAP කෝණය සමානයි BAQ කෝණය. CAP සමානයි BAQ කෝණය. පළවෙනි. ලියන්න බලන්න පුතේ. හැම වෙලේම මම මේ හැමදාම කියන ටික ඔළුවේ තියා ගන්න ඕනේ. ගාන හදනකොට ජ්‍යාමිතිය ගාන අපි මේ ලියලා සමානයි කියලා කියන කෝණ පාද හැම එකම මේකේ ලකුණු කරන්න ඕනේ පුතේ. එතකොට ඊළඟ එකට යන්න උත්තරේ පේනවා. දැන් ඔයාලට පේනවනේ දැන් මේ ලියපු විදියට දැන් මේකේ මුකුත් නැතුව මේක තිබ්බනම් හොයන්න බෑනේ. දැන් අපිට මේ ලකුණු කරපු විදියට පේනවා මේ කෝණ ටික ඔක්කොම සමානයි. ඇයි පුතේ කිසි වදයක් නැහැ මේ දෙන්න සමානයි. මේ දෙන්න සමානයි. එහෙනම් මේ කෝණ හතරම සමානයි. කෝණ හතරම සමානයි කියන්නේ අපිට ලේසියෙන්ම මේ උත්තරේට යන්න පුළුවන්කම තියෙනවා. PQCB සමාන්තරයි කියන්නේ ඕනේ. මෙයයි. මේ දෙන්න සමාන්තරයි කියලා කියන්නේ ඕන තරම් දත්ත තියෙනවා දැන් මේකේ. මෙතන හරිද? මේ කෝණ දෙක සමානයි. මේ දෙන්න සමානයි මේ දැන් ඔප්පු කරලා තියෙන්නේ මේ දෙන්න සමානයි කියලා. අලුතෙන් කියන්නේ දැන් නෑ මේ දෙන්න සමානයි. අපි යටින් ලියනවා සාධිත. ඒ හින්දා මේ රේඛා දෙක සමාන්තර වෙනවා පුතේ. ඒකාන්තර කෝණ සමාන නිසා. එහෙම නැත්නම් මේ දෙන්න සමානයි. මේ දෙන්න සමානයි කියලා ආයෙත් මේ රේඛා දෙක සමාන්තරයි කියලා කිව්වේ. මම මෙතන යනවා. මේක ගන්න. මම ගන්නවා QAB කෝණය
සමානයි ABC කෝණය. ඒක අපි කලින් ඔප්පු කරලා තියෙනවානේ සාධිතයි කියලා ලියමු. ඒක ලේසි. සාධිතයි. එම නිසා PQ සමාන්තරයි CB. හේතුව ඒකාන්තර කෝණ සමාන නිසා. ඒකාන්තර කෝණ සමාන නිසා. හරි බලමු පුතේ හදන රූපය අඳින්න ඉස්සෙල්ලා. හරි. මෙතන අපිට කියනවා පුතේ EDC හි සමච්ඡේදකයේ XD බව. EDC මෙයාගේ සමච්ඡේදකය XD බව කියලා කියනවා. ඒ කියන්නේ පුතේ අපි පෙන්වනවා නම් හරි මේ කෝණ දෙක සමාන බව. උත්තරේ එනවනේ. ලේසියෙන්ම පෙන්වන්න පුළුවන්. මේ කෝණ දෙක සමානයි කියලා කියනවනේ පුතේ. එහෙමනම් මේ කෝණයයි මෙතන කෝණයයි සමානයි. ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණය. එතකොට මොකද හේතුව? මෙයා ස්පර්ශකයක් මේ ජායක්. මේ ජාය. එතකොට මේ ජායෙන් ඇදිලා තියෙන්නේ මේක. හරිද? ඒ වගේම තමයි පුතේ මේ පැත්තෙන් ගත්තාම මෙයාට මෙයා සමානයි. ඒ පුතේ මෙයා ජායෙන් මේ ජායෙන් වෘත්තයෙන් තියෙන්නේ මේක. ඒකාන්තර වෘත්තඛණ්ඩය. එහෙනම් වැඩේ හරි. මේ දෙන්න සමානයි. එහෙනම් මේ දෙන්න සමානයි. මේ දෙන්න සමානයි කියන්නේ මේ ලොකු කෝණේ සමච්ඡේදකය XD වෙනවා. හරි. එහෙනම් ඔක තමයි ලියන්න හදන්නේ. අපිට ඕන කෝණේ වමට දාලා ලියමු. මෙයාව මම ගන්නම්
XDE සමානයි AXE. මෙතනට හේතුව ලියා ගන්න ඕනේ ඔයාලා ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණය කියලා. ඊළඟට මම ලියනවා මේ කෝණය XDC සමානයි BXC. ඒකත් ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණය. හරිද? ඊට පස්සේ මම කියනවා මේ දෙන්න සමානයි. AXE කෝණය සමානයි BXC කෝණය. ඒක සමාන බව දීලා තියෙනවා දත්තය. හරි. උදේ මේ දෙන්න සමාන නම් මේ දෙන්න සමාන වෙන්න ඕනේ. එම නිසා XDE සමානයි XDC. ඒ දෙන්න සමාන වෙනවයි කියන්නේ පුතේ EDC වල සමච්ඡේදකය XD වෙනවා. සමච්ඡේදකය XD වෙනවා. මේ උත්තරේ හදන තැන වේ කියලා ලියලා ඉවර කරන්නේ. මේ වගේම රූපේ ලකුණු කරගෙන යන්න සමාන ඒවා. ඇඩියම් බලන්න. හරි. ඊළඟ පොඩක් බලමු පුතේ. ඊළඟට අපිට කියනවා EX සමානයි CX බව. අපිට EX CX. දැන් EX CX සමානයි කියන්නේ මම කරන්න හදන්නේ පුතේ මේ පාද දෙක සමානයි කියන කරන්න හදන්නේ මේ මෙතන තියෙන කෝණ දෙක සමානයි කියලා කියාගන්න. එක එක විදිහට කියන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට ඕනනම් ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණය පාවිච්චි කරලා කියන්නත් පුළුවන්. මොකද හේතුව පුතේ මේකේ අපිට මෙහිම ගන්නත් පුළුවන්. මේ කෝණයට මේ තියෙන යායෙන් මේ යායෙන් මේ පැත්තට ඇදෙන මේ කෝණය මෙහා සමානයි. ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණය. එහෙම නැත්නම් මේ දෙන සමානයි කියලා කියන්නත් පුළුවන් එකම ඛණ්ඩේ කෝණ. මම ඉතින් ඒකාන්තර වෘත්තඛණ්ඩෙම ගන්නවා. මෙයාට මෙතින අදාළ ජායයේදී මේ ජායෙන් පරිධියට ඇදෙන මේ කෝණය මෙයත් සමානයි. ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණය. එහෙම නැත්නම් මේ දෙන්න සමාන එකම ඛණ්ඩේ කෝණ. කොමාරි කමන්නේ සමානයි කියලා කියන්නයි ඕනේ. දැන් මේ දෙන්න සමානයි නැති මේ දෙන්න සමානයි. එතකොට මේ කෝණ දෙක සමානයි කියලා කියන්නේ මේ ලොකු ත්‍රිකෝණයේ සැලකුවොත් මේ කෝණ ඉස්සරහා තියෙන පාද දෙක සමාන වෙන්න ඕනේ. සමාන කෝණ වලට සම්මුඛ පාද. එහෙම නැත්නම් හරිද? සමාන කෝණ වලට සම්මුඛ පාද. එහෙම නැත්නම් සමද්විපාද ත්‍රිකෝණ ක්‍රමයේ විලෝමය. කැමැති ඕන විදිහක් කරන්න පුළුවන්කම තියෙනවා. මම මේ ඒකාන්තර වෘත්තඛණ්ඩෙම ගන්නවා පුතේ. මම ගන්නවා මෙයා. ECX සමානයි මෙතන AXE ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණ. ඊළඟට මම ගන්නවා පුතේ මේ කෝණය CEX සමානයි මෙයාට CXB නැත්නම් BXC. ඒකත් ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණ. මේ දෙන්න සමානයි මේ ඉස්සෙල්ලා ලියුත් එකමනේ. AXE සමානයි BXC. ඒක අපිට දීලා තියෙනවා දත්තය.
එම නිසා මේ කෝණ දෙක සමානයි. ECX සමානයි CEX. ඒ කෝණ දෙක සමානයි කියන්නේ පුතේ මේ පාද දෙක සමානයි. ඒ හින්දා EX සමානයි CX හේතුව සමාන කෝණවලට සම්මුඛ පාද. සමාන කෝණවලට සම්මුඛ පාද. එහෙම නැත්නම් සමද්විපාද ත්‍රිකෝණ ක්‍රමයේ විලෝමය. ලියාගම් බලන්න ලියාගෙන අනිත් එකත් බලමු. මම දැන් මේකේ උඩින් මේ ටික මහලා දානවා. දැන් අපිට කියනවා පුතේ ඊළඟ කොටසේ AB සමාන්තරයි EC බව පෙන්වන්න. හරිද? EC බව පෙන්වන්න. බලමු. AB කියන්නේ මේක. EC කියන්නේ මේක. හරි සරලයි පුතේ. දැන් ඉතින් මේ දෙන්න සමානයි. ඉස්සෙල්ලා විදියම තමයි. එහෙම නැත්නම් මේ දෙන්න සමානයි කියලා අපි කියනවා මේ රේඛා දෙක සමාන්තරයි ඒකාන්තර කෝණ සමාන නිසා. මම මේ පැත්තෙන් කියන්නම්. තුන්වෙනි කොටස. මම ගන්නවා BXC සමානයි XCE. ඒක අපි දැන් ඔප්පු කරලා තියෙන මේ ඔක්කොම සමාන බව සාධිතයි කියලා ලියමු. එම නිසා AB සමාන්තරයි EC ඒකාන්තර කෝණ සමාන නිසා. ඒකාන්තර කෝණ සමාන නිසා. ඊළඟට බලමු පුතේ පස්වෙනි ගාන. පස්වෙනි ගානේ අපි රූපය අඳිමු. තියෙන විදිහටම ඇඳ ගන්න. එතකොට අපිට හිතන්න ලේසි. විභාගෙදිත් එහෙමයි. පොළ දෙන ඕන තරම් බය නැතුව අඳින්න දී.
බලන්න ඔය ටික ලියාගෙන ගාන හදන්න පුතේ. හදපු අය වල තියෙනවා මම බලන්න හරිද කියලා. උත්සාහ කරලා බලමු අනිත් අය. අපි බලමු පුතේ. මෙයා ස්පර්ශකයක් කියලා කියනවා. එහෙනම් ඉතින් ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ එහෙම ගන්න පුළුවන්කම තියෙවි. බලමු. BXQ කියලා කියන්නේ මෙතන කෝණ. ඉතින් ඒව ලකුණු කරගන්න වෙනවා. සමානයි AXP මේ. සමානයි කියලා පෙන්නන්නේ කියන්නේ කොහොමද ඉතින් මේ දෙන්න සමානයිනේ පුතේ. හැම වෙලේම මතක තියාගන්න ඕනේ ස්පර්ශකයයි යායයි අතර කෝණ එනකොට ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ හොයන එක පුතේ නැත්තම් සම්බන්ධ කරන්න බෑ. දැන් මම මෙහෙම බලනවා අපි බලනවා. මෙයාට එක එක විදිහට යන්න පුළුවන්. මම මෙයාට කෙලින්ම මෙයා සමානයි කියලා ලියනවා. ඒ මම පාවිච්චි කරේ ඒකාන්තර කෝණනේ. ඒ පුතේ මේ රේඛා දෙක සමාන්තරයි. ඊළඟට ඔයාලට පේන්න ඕනේ මෙයයි සමානයි. ඇයි පුතේ මේ ස්පර්ශකයක් මේ ජායක් මේ ජායෙන් පරිධියට ඇදෙන කෝණය පුතේ. ඒ තියෙන්නේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණය. හරිද? එතකොට ඒක සමානයි පුතේ. එහෙමනම් දැන් හරිනේ. දැන් එහෙනම් මට ගන්න පුළුවන් මේ දෙක සමානයි කියලා. තව කෙනෙකුට පුළුවන් මේ පැත්තෙන් හදන්න. මේ දෙන්න සමානයි කියලා ඒකාන්තර කෝණ අරගෙන මෙයයි සමානයි කියලා. එහෙම යන්නත් තිබ්බා. හරි. අපි ඉතින් එන විදිහට බලමු. මම ওই ලිව්ව ටිකෙන් ලියන්නම්. මම ලියනවා පුතේ ගොඩක් දුර යන්න නැතුව ලියනවා. BXQ සමානයි BXQ කියන්නේ මෙයානේ සමානයි මෙයාට PQX ට. මේ මම පාවිච්චි කළේ ඒකාන්තර කෝණ. ඊළඟ මම ගන්න මේ දෙන්න සමානයි. AXP කෝණය සමානයි PQX ට. ඒ මම පාවිච්චි කරන්නේ පුතේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණය. එම නිසා මේ දෙන්නම යාට සමානයි. BXQ සමානයි AXP. ලේසියෙන්ම ලිව්වා පුතේ. ඔයාලට පේනවනේ එකම දේවල් ටිකක් ලියවෙන්නේ ගොඩාක් අමාරු ක්‍රමයක් නෙමෙයි මේක. අපිට අඳුර ගන්නයි ඕන වෙන්නේ පුතේ ගානේ කොහොමද වෙන්නේ කියලා. අඳුරගත්තොත් වැඩේ හරි ලේසි. හරිද? අඳුරගත්තොත් කරගෙන යන්න පුළුවන්. හරි තැන හොයාගන්නයි ඕනේ. දැන් බලමු ඊළඟට AXQP සමාන්තරාශ්‍රය බව. AXQP මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න. පුතේ චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න අපි කරන්න ඕන වැඩ කීපයක් තියෙනවා. එක්කෝ සම්මුඛ පාද සමානයි කියන්න ඕන. එහෙම නැත්නම් සම්මුඛ කෝණ සමානයි කියන්න ඕන. එහෙම නැත්නම් විකර්ණ සමච්ඡේදනය වෙනවා කියන්න ඕන. එහෙමත් නැත්නම් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තරයි කියලා කියන්න ඕන. ඔය මොකක් හරි ඔය අවශ්‍යතා හතරෙන් මොකක් හරි පෙන්වන්න ඕනේ මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියලා කියාගන්න. හරි. උත්සාහ කරලා බලන්න. ඔය මං කිව්වේ මොකක් හරි එකක් කියලා මේක සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න පුළුවන්ද කියලා. හරි ඉස්සෙල්ලා මේ ටික ලියාගමු. මම දෙන්න විනාඩියක්. ඊට පස්සේ අපි බලමු.
පොඩි උත්සාහයක් ගමු බලන්න විනාඩියක් දෙන්න. පුතේ මේවැ මේ සමාන ඒවා ලකුණු කරගන්න. එතකොට අපිට උත්තරේට යන්න ලේසි. හරි? සමානයි කියන ඒවා ලකුණු කරගන්න. ඉතින් දැන් මේක එහෙමව තියනවනේ. ඇත්තටම මේ කෝණේ සමානයි පුතේ. ඒවා ලකුණු කරගන්න. මෙයා සිම්පල් A කියලා ගත්තොත් මෙයත් සිම්පල් A. මෙයත් A. මෙයත් A. මොනවා හරි දේවල් ගන්න පුළුවන්කම තියෙනේ උගෙන් නේද? ඒ නිසා පොඩ්ඩක් ලකුණු කරගමු ඒවා. හරි උත්තරයක් ආව තව එකක්. මම ඒකේ හරි වැරදි කියන්නේ ඉස්සලා හරි පුතේ මේ අසන් කියන එක ගානෙම දීලා තියෙනවනේ ඉන්නේ. මේ දිගවල් දෙක සමානයි කියලා ගානෙම දීලා තියෙනවා. කිසි කරදරයක් නැහැ නේද? ඒක හරි. හරිද? එතකොට එහෙමනම් පුතේ මෙයා A නම් මෙයා A. ඒක හරි. හරි. එතකොට දැන් ඉතින් මොකක් හරි දැන් ඉතින් මේකේ මෙහෙම තියෙනවා පුතේ. මේ කෝණ දෙක සමාන හින්දා මේ පාද දෙක සමානයි. මෙයා ඉස්සරහා එකයි මෙයා ඉස්සරහා එකයි. ඒකත් සමානයි. මේ පාද දෙක සමානයි. හරිද? එතකොට හරි දැන් ගොඩක් දුරට හරි පුතේ. ඔයාලගේ උත්තර ගන්න පුළුවන් දැන්. හැබැයි එක්ක කියන්න ඕනේ දැන් මේ දෙන්න සමාන බව. එහෙම නැත්නම් මේ දෙන්න සමාන්තර බව. මොකක් හරි එකක් කියන්න ඕනේ පුතේ. එහෙමත් නැත්නම් මේ කෝණ දෙක සමානයි කියලා. එතකොට සම්මුඛ කෝණ සමානයි කියලා කියා ගන්නත් පුළුවන්. ඕන පැත්තකට යන්න පුළුවන්කම තියෙනවා. හරි දැන් ලියන්න බලන්න. right. මම ලියනවා පුතේ මෙහෙම. මම කියන්න හදන්නේ පුතේ මේ රේඛා දෙක සමාන්තරයි කියලා කියන්න හදනවා. හරිද? එහෙම කිව්වොත් මේ දෙන්න සමානයි සමාන්තරයි හින්දා මෙයා සමාන්තරාශ්‍රයක් නේ. උතන තමයි මම ලියන්න හදන්නේ. හරි? මම මෙහෙම ගන්නවා. දැන් මේ ටික අපි ඔක්කොම ලකුණු කරගෙන ගියානේ. එහෙනම් මේ ලකුණු කරගෙන ගියාට දැන් මේවා කියන්න ඕනේ පුතේ සමාන බව නැත්තම් ගාන ගන්න බෑනේ. මේ කෝණේ හොයන්න යන්නේ මම. හරිද? මේ දැන් මම කරන්නේ යන්නේ මේ කෝණේ මෙතන කෝණේ හොයනවා පුතේ. දැන් මේ දෙන්න සමාන නම් මට කියන්න පුළුවන් මේ රේඛා දෙක සමාන්තරයි කියලා. ඊට පස්සේ මේ දෙන්න සමානයි කියලා කියා ගන්න පුළුවන් නේ. කියලා කියනවා සමාන්තරාශ්‍රයක් කියලා. හරි. මෙතන මම ගන්නවා px3 ධන a සමානයි අංශක 180යි. මෙතන ලියන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මෙයාව එහා පැත්තට දාන්නම්. px3 සමානයි 180 a ධන a 2a නේ. 2a මෙහෙට දැම්මහම ඍණ 2a. හරිනේ. ඒ වගේම මෙතනත් ලියනවා. APX සමාන APX ධන A ධන A මම කෙටියෙන් ලියමු පුතේ. A ධන A සමානයි 180. ඒකත් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ පුතේ. දැන් මට ලියන්න පුළුවන් APX කෝණයගේත් 180 A ධන A 2a නේ පුතේ. 2a මෙහෙට දැම්මාම ඍණ 2a. හරිද? එම නිසා මේ කෝණ දෙක සමානයි. px3 කෝණය සමානයි apx. එහෙම සමාන වෙන හින්දා
මට කියන්න පුළුවන් පුතේ මේ රේඛා දෙක සමාන්තරයි කියලා. එම නිසා PA සමාන්තරයි QX. හේතුව ඒකාන්තර කෝණ සමාන නිසා. ඊළඟට මම කියනවා ඊට අමතරව තවද මේ දෙන්න සමානයි. PA සමානයි QX. අර මේකේ රූපේ ලකුණු කරලා තියෙනවා ඒක මම මේ ගාන කෙටි වෙන්නේ ලකුණු කරලා දැම්මේ නේ සමානයි QX. එම නිසා මම කියනවා AXQP සමාන්තරාශ්‍රයක් වෙනවා. හේතුව සම්මුඛ පාද යුගලය සමාන හා සමාන්තර නිසා. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නිසා. මේක මේ විදිහ විතරක් නෙවෙයි පුතේ ඔයාලගේ මේ උත්තර ගන්න පුළුවන් විදිය. දැන් මෙතනම උත්තර 3ක් එවුවා පුතේ. ඒ තුනම හරි. මේ විදියට ලියන්න පුළුවන්. මෙන්න මේක තමයි ලියන්න බැරි. මේ දෙන්න සමානයි කියලා මේ දෙන්න සමාන්තරයි කියලා සමාන්තර ආශ්‍රයයක් කියන්න නම් බෑ පුතේ. මොකද අනිවාර්යෙන් සම්මුඛ පාද යුගලයේම සමාන සමාන්තර වෙන්න ඕන. එහෙම නැත්නම් මේ දෙන්න සමානයි කියලා ඔප්පු කරගන්න පුළුවන් නම් ඒත් හරි. හරි. ඒක ටිකක් දිග වැඩක්. ওই විදිහට යන එක ලේසියි. හරි. ලකුණු මේ රූපේ ලකුණු කරගන්න ඕනේ මේක. මේක ලේසි. ලකුණු කරලා ඔක ලියාගමු. ඊට පස්සේ අවසාන ගාන අපි බලමු. ඒක නම් ගොඩක් දිග ගානක් නෙමෙයි මම හිතන්නේ. ඉක්මනට කරගන්න පුළුවන් වෙයි. මම රූපය අදිනවා මේ පැත්තේ. රූපය අඳ ගන්නකො. යාමිකයේ ගාන පොත රූපේ හරියට ඇඳගත්තාම හදන්න ලේසි.
බලමු මේක උත්සාහ කරන්නද? ඊළඟට බලන්න ඔප්පු කරන්න දීලා තියෙන ඒව ටික BXZ කෝණය BXZ මේක XPQ මේ දෙන්න සමානයි කියලා පෙන්නන්න කියන්නේ. දැන් ඔයාලට පේන්න ඕනේ මේකේ මේ පොදු ස්පර්ශකයක් ලැබුණේ. ස්පර්ශකයයි ජායයි අතර කෝණයක් දෙන්නේ මේක. එහෙමනම් අනිවාර්යෙන් ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණයකට යන්න පුළුවන්කම තියෙනවා. හරි? එහෙම එකකට යන්න පුළුවන් නේ. චුට්ටක් බලන්න ඕනේ එහෙනම් එහෙම එකකට යන්න පුළුවන්ද කියලා මේක. දැන් මම මෙහෙම පෙන්නුවොත් උදේ. හොයන්න තියෙන්නේ මොක වුණත් මේ තියෙන්නේ ස්පර්ශකයයි ජායයි අතර කෝණය. එතකොට එහෙමනම් මෙතන මේ රතු පාටින් මම මාක් කරන ජායෙන් වෘත්තයේ පරිධියට අදින කෝණය මෙයානේ. එහෙමනම් අනිවාර්යෙන් පුතේ මේ දෙන්න සමාන වෙන්නම ඕන. සමාන වෙන්නම ඕන පුතේනේ. ඒ ඉතින් ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණය. හරි. ඊට පස්සේ එකපාරට මෙයයි සමානයි කියන්න බෑ. බෑ කියන්නේ මේ රේඛා දෙක සමාන්තරයි කියලා දීලා නැහැ නේ පුතේ. මේ රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්වන්න කියන්නේ පස්සේ. ඒ නිසා එකපාරට එතනට යන්න බෑ. වෙන කොහෙන් හරි යන්න වෙනවා පාරක් හොයාගෙන අපි. හරිද? ඊළඟට අපි බලමු මේ පැත්තේ වෘත්තේ මෙයාව සම්බන්ධ කරන්නේ. මේ පැත්තේ සම්බන්ධ කරන්න බලමු. දැන් ඔයාලට පේන්න ඕනේ මෙයා ගත්තොත් මේ කෝණේ ඇඳිලා තියෙන ජාය වෙන්නේ මේක. එහෙනම් මේ ජායෙන් පරිධියට ඇඳලා තියෙන එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ ජායයි ස්පර්ශකයයි අතර කෝණය මේකනේ. දැන් මෙයයි සමානයි. දැන් වැඩේ හරි. එයි මෙයයි සමානයි ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණය. මෙයයි සමානයි ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණය. මේ දෙන්න සමානයි. මේ දෙන්න මේ ප්‍රතිමුඛ කෝණ දෙකනේ තියෙන්නේ. මේ දෙන්න සමානයි කියන්නේ මේ කෝණ ඔක්කොම ටික සමානයි. මේ දෙන්න සමානයි කියන්නේ ඔක්කොම ටික සමානයි. එන ඉතින් මෙයයි අනිවාර්යෙන් සමාන වෙන්න ඕන. අතනට යන්න ඕනෙත් නැහැ නේ. එතනට යන්න ඕනෙත් නැහැ. මේ උත්තරේට යන්න. මෙහෙම කිව්වනම් ඇති වෙයි. මෙයයි සමානයි කියලා කියනවා නේද? ඊළඟට මෙයයි සමානයි. ඒ නිසා මේ දෙන්න සමානයි කිව්වනම් ඉවරයි එතන පළවෙනි එක. දෙවෙනි එකට අපිට පුළුවන් මෙතනටම යන්න. දෙවෙනි එක නම් මෙතනට යන්න වෙනවා නැත්තම් බෑනේ. දැන් මෙයයි සමානයි කියලා ඉන්න වෙනවා පුතේ. මේ ටික ඔක්කොම සමානයි. මේ දෙන්න සමානයි. මේ දෙන්න සමානයි කියන්නේ මේ රේඛා දෙක අනිවාර්යයෙන්ම සමාන්තර වෙනවා. ඉසෙඩ් දකුණ හැඩයට තියෙන කෝණ. ඒකාන්තර කෝණ සමාන නිසා. හරි සරලයි. එහෙමනම් ඔන්න මම ලියනවා මෙතන පළවෙනි BX Z සමානයි BX Z සමානයි හරිද මෙයා සමානයි මෙයාට YX cubed YX cubed සමානයි හරිද ඊට පස්සේ මෙයා XP cube සමානයි YX cube හේතු ලියන්න ඕනේ මේ තියෙන්නේ ප්‍රතිමුඛ කෝණ එතකොට මේ මල්ලි විකුතේ ඒකාන්ත
වෘත්තඛණ්ඩ කෝණය. එම නිසා BXZ සමානයි XP. පළවෙනි පුළුවන් තරම් කෙටියෙන් අපි ගමු. ඒක ලේසි වැඩි. දැන් මම කියා ගන්න ඕනේ පුතේ ඊළඟට මේ දෙන්න සමානයි කියලානේ. එහෙනම් මම ලියනවා මෙහෙම. දැන් මට ඕන එක වමට ලියනවා. මෙයයි සමානයි. ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණය. මෙයයි සමාන. අපි ඔප්පු කළානේ. සාධිතයි. ඒ හින්දා මේ දෙන්න සමානයි. හරිද? ඔන්න මම ලියනවා මෙහෙම. BAX කෝණය මේ කෝණය සමානයි මෙයාට. BXZ. මෙතන ඔයාලා ලියන්න පුළුවන් ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණය. ඊළඟට මම ගන්නවා XPQ. මෙයත් සමානයි BXZ. ඒක දැන් උඩින් ඔප්පු කළානේ. සාධිතයි. එම නිසා BAX සමානයි XPQ. හරිද? මොකද මේවා සරල රේඛා බව ගානේ කියනවා. හොඳේ නැත්තම් ගන්න බැහැනේ. ඒ හින්දා මම කියනවා AB සමාන්තරයි PQ. හේතුව ඒකාන්තර කෝණ සමාන නිසා. ඒකාන්තර කෝණ සමාන නිසා.